ඇරෝමැටික සහ ඇලිෆැටික සංයෝග හඳුනා ගැනීම. මෙහිදී පෝසිලේන් කැබැල්ලක් භාවිතා කරනු ලැබේ. මේ ඔබට පෙනෙන්නේ පෝසිලේන් කැබැල්ලකි. මුලින්ම මෙම කැබැල්ල බන්සන් 1000කට අල්ලා රත් කරනු ලැබේ. කහපාට දැල්ල නැතිවන තුරු රත් කරනු ලැබේ. ඉන්පසු එය කාබනික සංයෝගයේ ගාවා නැවත බන්සන් 1000කට අල්ලනු ලැබේ. එහිදී ලැබෙන දැල්ලේ වර්ණයෙන් ඇරෝමැටික සහ ඇලිෆැටික බව හඳුනාගත හැකිය. දැල්ල කහපාට වේ නම් එය ඇරෝමැටික සංයෝගයක් ලෙසද, දැල්ල කහපාට නොවේ නම් එය ඇලිෆැටික සංයෝගයක් ලෙසද හඳුනාගත හැක. මෙහිදී දැල්ල කහපාට වන නිසා මෙම කාබනික සංයෝගය ඇරෝමැටික සංයෝගයක් ලෙස හඳුනාගත හැක. ලැසෙන් සෝඩියම් නිස්සාරකය. කාබනික සංයෝගවල මූලික වශයෙන් බන්ධන වර්ග දෙකක් ඇත. ඒවා සහසංයුජ හා අයනික බන්ධන වේ. යම්කිසි මූලද්‍රව්‍යයක් අයනික ලෙස බන්ධනය වී ඇතනම් ඒ ජලයේ දිය කිරීමෙන් පසු අදාළ පරීක්ෂණ සිදු කිරීමෙන් හඳුනාගත හැකිය. නමුත් සහසංයුජ බන්ධනයක් ඇතනම් එය හඳුනා ගැනීමට ලැසෙන් නිස්සාරකයේ පිළියෙල කළ යුතුය. ලැසෙන් නිස්සාරකය මගින් සහසංයුජව බැඳී ඇති මූලද්‍රව්‍ය අයනික බවට පරිවර්තනය කිරීම සිදු කරනු ලැබේ. මෙම සමීකරණ මගින් ඔබට එය වටහා ගත හැකියි. ලැසෙන් නිස්සාරකයේ පිළියෙල කිරීමට ජ්වලන නලයක් භාවිතා කරනු ලැබේ. කාබනික සංයෝගය ජ්වලන නලයේ බිත්තිය නොගෑවෙනසේ එයට ඇතුළත් කළ යුතුය. මේ නිසා මේ ආකාරයට කඩදාසි කැබැල්ලක් ඇතුල් කළ යුතුය. පසුව කාබනික සංයෝගය ඇතුළත් කරනු ලැබේ. මේ ඔබට පෙනුනේ සෝඩියම් ලෝහයයි. සෝඩියම් ලෝහය වාතය සමග ප්‍රතික්‍රියා කරන බැවින් එය ෆැරපින් ඔයිල් වල ගිල්වා ඇත. සෝඩියම් කැබැල්ල ෆැරපින් තෙල් ද්‍රාවණයෙන් ඉවතටගෙන මේ ආකාරයට තෙල් පිස දැමිය යුතුයි. සෝඩියම් ප්‍රතික්‍රියාශීලී බැවින් ප්‍රවේශම් විය යුතුයි. දැන් තෙත මාත්තු කරගත් සෝඩියම් කැබැල්ල ජ්වලන නලයේ මැදක් වන තුරු මේ ආකාරයට ඇතුල් කළ යුතුයි. ඉන්පසු 3/2 ජලයේ පිර වූ කැකෑරුම් නලයක්ද කම්බි දැලක්ද සූදානම් කරගත යුතුයි. දැන් ජ්වලන නලය බන්සන් 1000කට අල්ලා රත් කරනු ලැබේ. මෙසේ විලයන වන සෝඩියම් කාබනික සංයෝගය සමග ප්‍රතික්‍රියා කරනු ලැබේ. ජ්වලන නලය රක්ත තප්ත වන තුරු රත් කළ යුතුයි.
මෙසේ රක්ත තප්ත වන තුරු රත් කරගත් ජුවලන නලය 3/2 පමණ ජලය පිර වූ කැකෑරුම් නලයකට දමනු ලැබේ. මෙසේ සාදාගත් ද්‍රාවණය වීදුරු කූරක් ආධාරයෙන් හොඳින් කලතා බන්සන් 10කට අල්ලා මද වේලාවක් රත් කරනු ලැබේ. මෙසේ රත් කළ ද්‍රාවණය තරමක් සිසිල් වූ පසු ගුරුත්වය යටතේ පෙරහන් කඩදාසියක් ආධාරයෙන් පෙරා ගනු ලැබේ. මෙසේ පෙරාගත් ද්‍රාවණය ලැසෙන් සෝඩියම් නිස්සාරකය ලෙස හඳුන්වේ. නයිට්‍රජන් හඳුනා ගැනීම. සාදාගත් ලැසෙන් නිස්සාරකයෙන් කොටසක් ගෙන ඊට අලුත සාදන ලද පෙරස් සල්ෆේට් එකතු කරනු ලැබේ. ඉන්පසු මෙම ද්‍රාවණය රත් කරනු ලැබේ. එවිට පහත සඳහන් ප්‍රතික්‍රියා සිදුවේ. මෙසේ රත් කරන ලද ද්‍රාවණය ජලයෙන් සිසිල් කරනු ලැබේ. පසුව මෙම ද්‍රාවණයට ෆෙරික් ක්ලෝරයිඩ් ස්වල්පයක් එකතු කරනු ලැබේ. මෙසේ සාදාගත් ද්‍රාවණයට තනුක සල්ෆියුරික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරනු ලැබේ. මේ අනුව ප්‍රෂියන් නිල් අවක්ෂේපයක් සෑදේ නම් කාබනික සංයෝගයේ නයිට්‍රජන් ඇති බව තහවුරු කරගත හැක. එෙහිදී පහත සඳහන් ප්‍රතික්‍රියා සිදුවේ. මෙහිදී අවක්ෂේපයක් නොලැබේ නම් කාබනික සංයෝගයේ නයිට්‍රජන් නොමැති බව පෙන්වා දිය හැක. මෙම පරීක්ෂණයට අනුව පළමු පරීක්ෂණයේදී ප්‍රෂියන් නිල් අවක්ෂේපයක් නොලැබුණ බැවින් එම කාබනික සංයෝගයේ නයිට්‍රජන් නොඇති බව තහවුරු කරගත හැක. නමුත් දෙවන පරීක්ෂණයට අනුව එම සංයෝගයෙන් ප්‍රෂියන් නිල් අවක්ෂේපයක් ලැබුණ බැවින් නයිට්‍රජන් ඇති බව නිගමනය කළ හැක. සමහර අවස්ථාවලදී නයිට්‍රජන් කුඩා ප්‍රමාණයක් ඇති විට ප්‍රෂියන් නිල් අවක්ෂේපය පැහැදිලිව දකගත නොහැක. මේ නිසා ද්‍රාවණයේ පෙරහන් කඩදාසියක් ආධාරයෙන් පෙරා ගනු ලැබේ.
පසුව පෙරහන් කඩදාසියේ ප්‍රසියන් නිල් පාට වී ඇති බැවින් නයිට්‍රජන් ඇති බව සනාථ කරගත හැකිය. හැලජන හඳුනා ගැනීම. ප්‍රධාන වශයෙන්ම හැලජන හඳුනාගත හැකි ක්‍රම 4ක් ඇත. අංක 1 බයිල්ස්ටයින් පරීක්ෂාව. අංක 2 සිල්වර් නයිට්‍රේට් සහ තනුක HNO3 පරීක්ෂාව. අංක 3 ක්ලෝරින් දියර පරීක්ෂාව. අංක 4 ලෙඩ් ඇසිටේට් සහ තනුක HNO3 පරීක්ෂාව. බයිල්ස්ටයින් පරීක්ෂාව. මෙම පරීක්ෂණය සිදු කරනුයේ කාබනික සංයෝගයේ හැලජන ඇති බව හඳුනා ගැනීමටය. මෙහිදී භාවිතා කරනුයේ කොපර් කම්බි කැබැල්ලකි. මුලින්ම මෙම කැබැල්ල බන්සන් 1000කට අල්ලනු ලැබේ. දැල්ලේ වර්ණය කහපාට නැතිවනතුරු මුලින්ම රත් කර යුතුය. පසුව රත් වූ කොපර් කැබැල්ල කාබනික සංයෝගයේ දවටා නැවත බන්සන් 1000කට අල්ලනු ලැබේ. එහිදී දැල්ල කොළ පාට වේ නම් එහි හැලජන ඇති බව කිව හැක. දැල්ලේ වර්ණය කොළ පාට වන නිසා මෙම සංයෝගයේ හැලජන ඇති බව ප්‍රකාශ කළ හැක. නමුත් ඒ ස්ථීරව ප්‍රකාශ කළ නොහැක. හැලජන නොමැති වුවද සයනයිඩ් වැනි කාණ්ඩ ඇතනම් දැල්ල කොළ පාට ගන්වයි. නමුත් දැල්ල කොළ පාට නොවේ නම් හැලජන නොමැති බව ස්ථීරවම කිව හැක. සිල්වර් නයිට්‍රේට් පරීක්ෂාව සලකා බලමු. ලැසෙන් නිස්සාරකයෙන් තවත් කොටසක් ගෙන එයට තනුක HNO3 අම්ලයෙන් ස්වල්පයක් එකතු කරනු ලැබේ. ඉන්පසුව සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එකතු කරනු ලැබේ. එහිදී ලැබෙන අවක්ෂේපයේ වර්ණයෙන් සහ ඇමෝනියා තුළ ද්‍රාව්‍යතාවෙන් හැලජන ඇති බව හඳුනාගත හැකිය. මෙම පරීක්ෂණයට අනුව සුදු පාට අවක්ෂේපයක් ලැබෙන බැවින් මෙම සංයෝගයේ ක්ලෝරයිඩ් අයන ඇති බව සනාථ වේ. සුදු පාට අවක්ෂේපයක් ලැබේ නම් සහ තනුක ඇමෝනියා තුළ ද්‍රවණය වේ නම් එහි ක්ලෝරයිඩ් අයන ඇති බවත්, ලා කහ පාට අවක්ෂේපයක් ලැබේ නම් සහ සාන්ද්‍ර ඇමෝනියා තුළ ද්‍රවණය වේ නම් එහි බ්‍රෝමයිඩ් අයන ඇති බවත්, කහ පාට අවක්ෂේපයක් ලැබේ නම් සහ සාන්ද්‍ර ඇමෝනියා තුළවත් ද්‍රවණය නොවේ නම් එහි අයඩයිඩ් අයන ඇති බවත් තහවුරු වේ. තවද ලැසෙන් නිස්සාරකයේ තුළ නයිට්‍රජන් ඇතනම් සයනයිඩ් වැනි කාණ්ඩ සිල්වර් සයනයිඩ් සාධන බැවින් විශේෂයෙන්ම ක්ලෝරයිඩ් අයන හඳුනාගත නොහැක. සිල්වර් සයනයිඩ්ද සිල්වර් ක්ලෝරයිඩ් මෙන් සුදු අවක්ෂේපයක් සාධන අතර තනුක ඇමෝනියා තුළද දියවේ. මේ නිසා පළමුව සයනයිඩ් අයන ඉවත් කළ යුතුය. මේ සඳහා ලැසෙන් නිස්සාරකයට තනුක HNO3 අම්ලයෙන් ස්වල්පයක් එකතු කළ පරිමාව අඩක් වනතුරු රත් කරනු ලැබේ. එවිට සයනයිඩ් අයන HCN වායුව ලෙස ඉවත් වේ. පසුව සිල්වර් නයිට්‍රේට් එකතු කළ පසු සුදු අවක්ෂේපයක් ලැබේ නම් ක්ලෝරයිඩ් අයන ඇති බවද, සුදු අවක්ෂේපයක් නොලැබේ නම් ක්ලෝරයිඩ් අයන නොමැති බවද සනාථ වේ.
පරීක්ෂණයට අනුව සුදු අවක්ෂේපයක් ලැබෙන බැවින් නයිට්‍රජන් ඇති විට ක්ලෝරයිඩ් අයන ඇති බව සනාථ වේ. සිල්වර් ක්ලෝරයිඩ් සහ සිල්වර් බ්‍රෝමයිඩ් අවක්ෂේපවල ඇමෝනියාහි ද්‍රාව්‍යතාවය නිරීක්ෂණය කිරීම. ලැසෙන් නිස්සාරකයෙන් කොටසක්ගෙන එයට තනුක HNO3 අම්ලයෙන් ස්වල්පයක් එකතු කරනු ලැබේ. ඉන්පසුව සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයේ බිඳු කිහිපයක් එකතු කරනු ලැබේ. එහිදී ලැබෙන සුදු අවක්ෂේපයට තනුක ඇමෝනියා එකතු කරනු ලැබේ. එවිට සුදු අවක්ෂේපයේ දියන බව නිරීක්ෂණය කළ හැක. මේ නිසා මේ ක්ලෝරයිඩ් අයන ඇති බව ස්ථිරවම ප්‍රකාශ කළ හැක. ලැසෙන් නිස්සාරකයේ තවත් කොටසකට තනුක HNO3 අම්ලයේ ස්වල්පයක් එකතු කරනු ලැබේ. ඉන්පසුව සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයෙන් බිඳු කිහිපයක් එකතු කරනු ලැබේ. එහිදී ලැබෙන ලා කහපාට අවක්ෂේපයට සාන්ද්‍ර ඇමෝනියා එකතු කරනු ලැබේ. එවිට ලා කහපාට අවක්ෂේපය දියවන බැවින් එහි බ්‍රෝමයිඩ් අයන ඇති බව තහවුරු වේ. ක්ලෝරීන් දියර පරීක්ෂාව. මෙය හැලජන හඳුනාගත හැකි තුන්වන ක්‍රමයයි. ලැසෙන් නිස්සාරකයෙන් කොටසක්ගෙන එයට කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් බිඳු කිහිපයක් එකතු කරනු ලැබේ. එහිදී ජලීය ලැසෙන් නිස්සාරකය තුළ කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ් ගෝලිකාවක් සාදයි. පසුව මෙයට ක්ලෝරීන් දියර එකතු කරනු ලැබේ. එවිට ගෝලිකාවේ වර්ණයෙන් හැලජන වර්ගය හඳුනාගත හැකිය. ගෝලිකාව අවර්ණ වූයේ නම් කාබනික සංයෝගයේ හැලජන නොමැති බව හෝ ක්ලෝරයිඩ් අයන ඇති බව කිව හැකිය. ක්ලෝරයිඩ් අයන හමුවේ ගෝලිකාව වර්ණවත් නොවේ. මේ නිසා ක්ලෝරයිඩ් අයන හඳුනා ගැනීමට වෙනත් ක්‍රමයක් භාවිතා කළ යුතු වේ. ගෝලිකාව දුඹුරු පාට වූයේ නම් කාබනික සංයෝගයේ බ්‍රෝමයිඩ් අයන ඇති බව තහවුරු වේ. තවද ගෝලිකාව දම් පාට වූයේ නම් කාබනික සංයෝගයේ අයඩයිඩ් අයන ඇති බව තහවුරු වේ. මේ අනුව පළමු පරීක්ෂණයේදී ගෝලිකාව අවර්ණ බැවින් එහි ක්ලෝරයිඩ් අයන ඇති බව හෝ හැලජන නොඇති බව සනාථ වේ. දෙවැනි පරීක්ෂණයට අනුව ගෝලිකාව දම් පාට වූ බැවින් එහි අයඩයිඩ් අයන ඇති බව තහවුරු වේ. ලෙඩ් ඇසිටේට් සහ තනුක HNO3 පරීක්ෂාව. මෙය හැලජන හඳුනාගත හැකි සිව්වන ක්‍රමයයි. ලැසෙන් නිස්සාරකයෙන් තවත් කොටසක්ගෙන එයට තනුක HNO3 අම්ලය එකතු කරනු ලැබේ.
පසුව එයට ලෙඩ් ඇසිටේට් ස්වල්පයක් එකතු කරනු ලැබේ. මෙම පරීක්ෂණයට අනුව සුදු පාට අවක්ෂේපයක් ලැබීමෙන් මෙහි ක්ලෝරයිඩ් අයන හෝ බ්‍රෝමයිඩ් අයන තිබිය හැකිය. නමුත් ක්ලෝරයිඩ් අයන හෝ බ්‍රෝමයිඩ් අයන වෙන්කර හඳුනා ගැනීමට වෙනත් පරීක්ෂණයක් භාවිතා කළ යුතුය. මෙහිදී සුදු අවක්ෂේපයක් ලැබේ නම් එහි ක්ලෝරයිඩ් අයන හෝ බ්‍රෝමයිඩ් අයන තිබිය හැකිය. කහපාට අවක්ෂේපයක් ලැබේ නම් එහි අයඩයිඩ් අයන ඇති බව සනාථ වේ. කාබනික සංයෝගයේ හැලජන සම්බන්ධ වී ඇති ආකාරය පරීක්ෂා කිරීම. කාබනික සංයෝගවල හැලජන ආකාර දෙකකට සම්බන්ධ වී පවතී. එය අයනික සහ සහසංයුජ බන්ධන වලිනි. අයනිකව සම්බන්ධ වී ඇතනම් ජලයේ දිය කිරීමෙන් හඳුනාගත හැකිය. නමුත් සහසංයුජ බන්ධනය වී ඇතනම් ලැසෙන් නිස්සාරකය පිළියෙල කළ යුතුය. කාබනික සංයෝගයෙන් කොටසක් ගෙන එය හොඳින් ජලයේ දිය කරනු ලැබේ. පසුව ගුරුත්වය යටතේ පෙරහන් කඩදාසියක් ආධාරයෙන් පෙරා ගනු ලැබේ. මෙහි හැලජන ඇතනම් අයනිකව බන්ධනය වී ඇති හැලජන ජලය සමග එකතු වේ. මෙසේ පෙරාගත් ද්‍රාවණයට තනුක HNO3 සහ සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණ එකතු කරනු ලැබේ. මෙහිදී සුදු පාට අවක්ෂේපයක් ලැබේ නම් එහි අයනිකව බන්ධනය වූ ක්ලෝරයිඩ් අයන ඇති බව තහවුරු වේ. එහිදී ජලීය ක්ලෝරයිඩ් අයන සිල්වර් නයිට්‍රේට් සමග සිල්වර් ක්ලෝරයිඩ් සාදයි. තවද බ්‍රෝමයිඩ් සහ අයඩයිඩ් අයනිකව බැඳී ඇතනම් පිළිවෙලින් ලා කහ සහ කහපාට අවක්ෂේප ලබා දේ. නමුත් අයනිකව බන්ධනය වූ හැලජන නොමැති නම් සිල්වර් නයිට්‍රේට් එකතු කළ පසු වර්ණයක් ලබා නොදේ. මෙම පරීක්ෂණයට අනුව කාබනික සංයෝගයේ අයනිකව බන්ධනය වූ ක්ලෝරයිඩ් අයන පවතී. සල්ෆර් හඳුනා ගැනීම. ලැසෙන් නිස්සාරකයෙන් තවත් කොටසක් ගෙන එයට සෝඩියම් නයිට්‍රෝපසයිඩ් එකතු කරනු ලැබේ. මෙහිදී ද්‍රාවණය දම්පාට වේ නම් කාබනික සංයෝගයේ සල්ෆර් ඇති බව සනාථ කළ හැකියි. එහිදී සිදුවන රසායන ප්‍රතික්‍රියාව පහත දැක්වේ. කාබනික සංයෝගවල සල්ෆර් සම්බන්ධ වී ඇති ආකාරය පරීක්ෂා කිරීම. කාබනික සංයෝගවල සල්ෆර් ආකාර දෙකකට සම්බන්ධ වී තිබිය හැකිය. එනම් අයනිකව හා සහසංයුජ බන්ධනවලිනි. සල්ෆර් අයනිකව සම්බන්ධ වී ඇතනම් එය බොහෝ දුරට පවතින්නේ සල්ෆේට ආකාරයටය. එය ජලයේ දිය කිරීමෙන් හඳුනාගත හැක. නමුත් සහසංයුජ බන්ධනය වී ඇතනම් ලැසෙන් නිස්සාරකයේ පිළියෙල කළ යුතුය.
කාබනික සංයෝගයෙන් කොටසක්ගෙන එය හොඳින් ජලයේ දිය කරනු ලැබේ. පසුව ගුරුත්වය යටතේ පෙරහන් කඩදාසියක් ආධාරයෙන් පෙරා ගනු ලැබේ. මෙහිදී සල්ෆෑත්තේ සල්ෆේට ආකාරයට නම් ඒ ජලයට එකතු වේ. පසුව මෙම පෙරණයට බේරියම් ක්ලෝරයිඩ් ස්වල්පයක් එකතු කරනු ලැබේ. එහිදී සුදු අවක්ෂේපයක් ලැබේ නම් එහි සල්ෆේට ඇති බව සනාථ වේ. මෙහිදී බේරියම් ක්ලෝරයිඩ් සමග සල්ෆේට අයන බේරියම් සල්ෆේට් අවක්ෂේපය සාදයි. මේ අනුව මෙම සංයෝගයේ බේරියම් ක්ලෝරයිඩ් එකතු කරන විට සුදු අවක්ෂේපයක් ලැබෙන බැවින් සල්ෆර් ඇත්තේ සල්ෆේට අයන ආකාරයටය. පරිමාමිතික අනුමාපන කිසියම් ද්‍රාවණයක අඩංගු මවුල සංඛ්‍යාව ප්‍රමාණාත්මකව සොයා ගැනීම සඳහා භාවිතා කරන ප්‍රායෝගික ක්‍රමය අනුමාපනයක් ලෙස හැඳින්වේ. මෙවැනි අනුමාපනයක් පරිමා මැනීම හා සම්බන්ධ වන බැවින් මේ කොටස පරිමාමිතික අනුමාපන ලෙස නම් කෙරේ. මෙහිදී භාවිතා කරන ප්‍රධාන උපකරණ තුනකි. අංක 1 පිපෙට්ටුව. අනුමාපන ප්ලාස්කුවට ලබා ගන්නා ද්‍රව පරිමාව මැන ගැනීම සඳහා පිපෙට්ටුව භාවිතා කරයි. එය භාවිතා කිරීමට පෙර ආශ්‍රිත ජලයෙන් සෝදා ඉන්පසුව ඒ තුළට ලබා ගන්නා ද්‍රාවණයෙන්ද සේදීම සිදු කළ යුතුය. පිපෙට්ටුවෙන් කිසියම් පරිමාවක් මැනගත් පසු එය අනුමාපන ප්ලාස්කුවට එකතු කිරීමට පෙර පිපෙට්ටුවේ පහළ කෙරවරේ වායු බුබුළු සෙරවී ඇද්දයි පරීක්ෂාකාරී විය යුතුය. අංක 2 අනුමාපන ප්ලාස්කුව. මවුල සංඛ්‍යාව සෙවීමට අවශ්‍ය වන ද්‍රාවණය බොහෝ විටම අනුමාපන ප්ලාස්කුව තුළට ලබා ගනී. මෙය භාවිතා කිරීමට පෙර ආශ්‍රිත ජලයෙන් සෝදා පිරිසුදු කරගත යුතුය. ප්ලාස්කුව තුළ ජලය ඉතිරි වී තිබීම හෝ රත් වීම වැළැක්වීම සඳහා අයිස් කැබලි එකතු කිරීම පරීක්ෂණයට දෝෂ ඇති නොවේ. නමුත් අනුමාපන ප්ලාස්කුව අම්ලයෙන් හෝ බස්මෙන් සේදීම සම්පූර්ණයෙන්ම නොකළ යුතුය. අංක 3 බියුරෙට්ටුව. සාන්ද්‍රණය දන්නා ද්‍රාවණය බියුරෙට්ටුවට ලබා ගන්නා අතර එයද භාවිතා කිරීමට පෙර ආශ්‍රිත ජලයෙන් සෝදා පසුව එයට ලබා ගන්නා ද්‍රාවණයෙන් සේදීම සිදු කළ යුතුය. අනුමාපනය සිදු කරන ආකාරය. පිපෙට්ටුවේ ඇති ද්‍රාවණය අනුමාපන ප්ලාස්කුවට එකතු කරන විට පිපෙට්ටුව සිරස්ව තිබිය යුතු අතර අනුමාපන ප්ලාස්කුව ඇලයට හරවා එහි බිත්තිය දිගේ ද්‍රාවණය දැමිය යුතුය. මේදී පිපෙට්ටුවේ ඉතිරි වන අවසන් බිඳුව එකතු කිරීමට තැත් නොකළ යුතුය. බියුරෙට්ටුවට ද්‍රාවණය පිරීමේදී පුනීලයක් ආධාර කරගත යුතුය. මෙහිදී ද්‍රවමාවකය හරියටම බියුරෙට්ටුවේ බිඳුව සලකුණ මත තිබිය යුතුය.
මෙහි පෙනෙන ආකාරයට පිපෙට්ටුව හා බියුරෙට්ටුව නිවැරදිව අල්ලා ගත යුතුය. එමෙන්ම අන්තලක්ෂයේ වර්ණ විපර්යාසය පැහැදිලිව දැක ගැනීම සඳහා සුදු පාට පසුබිමක් උපයෝගී කරගත යුතුය. අන්තලක්ෂය ලංවනවත් සමගම අනුමාපන ප්ලාස්කුවේ බිත්තියේ ගෑවී ඇති ද්‍රාවණ ජලයෙන් සෝදා ප්ලාස්කුව තුළට දැමිය යුතුය. බියුරෙට්ටුවේ අඩංගු ද්‍රාවණය අනුමාපන ප්ලාස්කුවට එකතු කරන විට අනුමාපන ප්ලාස්කුවේ අඩංගු ද්‍රව්‍ය ක්‍රමයෙන් උදාසීන වේ. මෙලෙස උදාසීන වෙමින් ප්ලාස්කුවේ අඩංගු ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අවසන් වන මොහොත අන්තලක්ෂය ලෙස හැඳින්වේ. අප විසින් සිදු කළ යුත්තේ මේ අන්තලක්ෂයට අනුරූප වන බියුරට් පාඨාංකය ලබා ගැනීමයි. අම්ල භස්ම දර්ශක මාධ්‍යයේ අම්ල භස්ම ස්වභාවය අනුව එකිනෙකට වෙනස් වර්ණ ඉදිරිපත් කළ හැකි ද්‍රව්‍යයක් දර්ශකයක් ලෙස හැඳින්වේ. අම්ල භස්ම අනුමාපනවලදී අන්තලක්ෂය සොයා ගැනීම සඳහා දර්ශකය උපයෝගී කරගෙන දර්ශකයක් දුබල අම්ලයක් හෝ දුබල භස්මයක් ලෙස ක්‍රියා කරයි. විද්‍යාගාරයේදී භාවිතා කරන දර්ශක වර්ග අංක 1 ෆිනෝප්තලීන්, අංක 2 මෙතිල් රෙඩ්, අංක 3 මෙතිල් ඔරේන්ජ්, අංක 4 ලිට්මස්. දැන් අප එක එක දර්ශකයේ ක්‍රියාකාරීත්වය වෙන වෙනම සලකා බලමු. පිනෝප්තලින් දර්ශකයේ ක්‍රියාකාරීත්වය පිනෝප්තලින් දර්ශකයෙන් ස්වල්පයක් ගෙන A හා B ද්‍රාවණ දෙකට එකතු කරනු ලැබේ. A හා B අණු අම්ලයක් හා භස්මයක් වේ. මේ අනුව දර්ශකය එකතු කළ පසු A හි වර්ණය අවර්ණ වන අතර B හි වර්ණය රෝස පාට වේ. පිනෝප්තලින් හි වර්ණ විපර්යාසය ආම්ලික මාධ්‍යයේදී අවර්ණ ලෙසද භාෂ්මික මාධ්‍යයේදී රෝස පාට ලෙසද වේ. එම නිසා මෙහිදී A අණු අම්ලයක් වන අතර B අණු භාෂ්මයක් වේ. මෙතිල් රෙඩ් දර්ශකයේ ක්‍රියාකාරීත්වය මෙතිල් රෙඩ් දර්ශකයෙන් ස්වල්පයක් ගෙන A හා B ද්‍රාවණ දෙකට එකතු කරනු ලැබේ. A හා B අණු අම්ලයක් හා භස්මයක් වේ. මේ අනුව දර්ශකය එකතු කළ පසු A හි වර්ණය රතු පාට වන අතර B හි වර්ණය කා පාට වේ. මෙතිල් රෙඩ් දර්ශකයේ වර්ණ විපර්යාසය ආම්ලික මාධ්‍යයේදී රතු පාට වන අතර භාෂ්මික මාධ්‍යයේදී කහ පාට වේ. මේ අණුව A අණු අම්ලයක් වන අතර B අණු භස්මයක් වේ. මෙතිල් ඔරේන්ජ් දර්ශකයේ ක්‍රියාකාරීත්වය මෙතිල් ඔරේන්ජ් දර්ශකයෙන් ස්වල්පයක් ගෙන A හා B ද්‍රාවණ දෙකට එකතු කරනු ලැබේ. A හා B අණු අම්ලයක් හා භස්මයක් වේ.
මේ අනුව දර්ශකය එකතු කළ පසු ඒහි වර්ණය රතු පාට වන අතර බීහි වර්ණය තැඹිලි පාට වේ. මෙතිල්ලොරෙන් දර්ශකයේ වර්ණ විපර්යාසය ආම්ලික මාධ්‍යයේදී රතු පාට වන අතර භාෂ්මික මාධ්‍යයේදී තැඹිලි පාට වේ. එම නිසා ඒ අණු අම්ලයක් වන අතර බී අණු භාෂ්මයක් වේ. ලිට්මස් වල ක්‍රියාකාරීත්වය. රතු ලිට්මස් කැබැල්ලක් ගෙන එයට ඒ ද්‍රාවණයේ ගිල්වනු ලැබේ. එවිට එහි රතු පාට නිල් පාටට හැරේ. තවද රතු ලිට්මස් කැබැල්ලක් ගෙන බී ද්‍රාවණයේ ගිල්ලූ විට වර්ණ විපර්යාසයක් සිදු නොවේ. මීළඟට නිල් ලිට්මස් කැබැල්ලක් ගෙන ඒ ද්‍රාවණයේ ගිල්වනු ලැබේ. එහිදී වර්ණ විපර්යාසයක් සිදු නොවේ. නිල් ලිට්මස් කැබැල්ලක් ගෙන බී ද්‍රාවණයේ ගිල්වූ විට නිල් ලිට්මස් රතු පාටට හැරේ. ලිට්මස් වල වර්ණ විපර්යාසය. ආම්ලික මාධ්‍යයේදී රතු පාට වන අතර භාෂ්මික මාධ්‍යයේදී නිල් පාට වේ. මේ අනුව ඒ ද්‍රාවණය භස්මයක් වන අතර බී ද්‍රාවණය අම්ලයක් වේ.